32 ගානේ මේ පොඩි වෙනසක් තියෙනවා හදාගන්න ඕනේ. ඒකේ මේ 32 අර උඩ කෑල්ල එහෙම වැදිලා තියෙන මේ වෙළඳ ව්‍යාපාරයේ නමයි දිනේ වෙනස් වෙන්න ඕනේ. මේ රවිගේ නෙමෙයි ඒතර රංගගේ වෙන්න ඕනේ. රංගගේ වෙළඳ ව්‍යාපාරයේ 2015 16 15 12 31 නෙමෙයි 2016 2016 12 31 ඒක විතරයි වෙනස. හරි. එතකොට ඒකේ බලන්න ප්‍රාග්ධනය දීලා තියෙනවා. බෙදා හැරීමේ ෂෙයා ආරම්භක ෂෙයා වෙන් කිරීමක් දීලා තියෙනවා. ආරම්භක තොගය බැංකු ණයක් දීලා තියෙනවා. රක්ෂණ ගාස්තු විකුණුම් ගැනුම් ණය ගැතියෝ මුල් ණය බැංකු ණය පොලි පරිපාලන වියදම් තියෙන. එතකොට අවසන් තොග ගැලපීමක් තියෙනවා. ඊට පස්සේ ෂෙයා ගැලපීමක් තියෙනවා. ඊට පස්සේ ගෙව් ඉදිරියට ගෙව් රක්ෂණ ගාස්තු උපචිත ගැලපීමක් තියෙනවා. එතකොට මේගොල්ලෝ ඉල්ලන්නේ දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ. ඔන්න උතනින් තමයි දැන් 2017 ඉඳන් තමයි කතන්දරේ පටන් ගන්න තියෙන්නේ. කලින් නැත්තම් අපි විශේෂ පත්‍රය කියලා තමයි කිව්වේ. හරි. ඉස්සෙල්ලා ගිනුම රූල් කරගෙන විනාඩි 10ක් විතර දෙන්නම් බලන්න උත්සාහයක් ගන්නකෝ බලන්න. හරි අපි 32 ගාන බලමු. රංගගේ වෙළඳ ව්‍යාපාරයේ 16/12/31 දිනට පිළියෙල කරපු ශේෂ පිරික්සුම තියෙනවලු. එතකොට අමතර තොරතුරු ටික දීලා තියෙනවා. එතකොට ටග් ගාලා අපි ගාන රූල් කරගමු. එතකොට රංගගේ වෙළඳ ව්‍යාපාරය 2016 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ එහෙම නැත්නම් මේකේ තියෙන බලන්න ලාභ හෝ අලාභ ප්‍රකාශය හැම ලියන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශය. එතකොට අපි රුපියල් කියලා දාන්න පුළුවන්. එතකොට උඩින්ම අපි දාමු විකුණුම් මුලක් දෙකක් තියන්න. විකුණුම් පිරිවැය අඩු කරලා පෙන්නන්න. කරන්න ඒකේ ඇස්සේ තියෙන ඒවා කීපයක් අපි දාගමු අනිවාර්යෙන් එනේවා. තොගේ තියෙන ආරම්භක තොගේ 2016 1 ඊට පස්සේ ගැනුම් එකතු වෙනවා. මුල් දෙක තුනක් තියන්න. ඊට පස්සේ අපි ඊළඟට ආරම්භක තොගයට ගැනුම් එකතු කරාම එන අගයට අපි කියනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. හරි. ඕකෙන් අපි අඩු කරනවා අවසන් තොගය 2016 කියලා. එතකොට විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයෙන් අවසන් තොගය අඩු කරාම එනවා මොකද විකුණුම් පිරිවැය. එතකොට අර විකුණුම් වටිනාකම විකුණුම් පිරිවැයෙන් අඩු කරාම අපිට එනවා මොකද දල ලාභය හෝ අලාභය. එතකොට අපි දල ලාභය කියලා දාමු පොඩි ඉඩක් තියලා බැරි වෙලාවත් ආවොත් ඔය දල ලාභයට අපි මොකද කරන්නේ එකතු කරනවා අනිකුත් ආදායම්. අනිකුත් ආදායම්. මේක රූල් දෙක තුනක් තියන්න. ඊට පස්සේ අඩු කරමු වියදම්. වියදම් යටතේ ඉස්ලාම වෙනවා බෙදා හැරීමේ වියදම්. තුන් හතරක් පහක් තියන්න. ඊට පස්සේ අපි දානවා පරිපාලන වියදම්.
මුල් 4ක් 5ක් තියන්න. ඊපස්සේ මූල්‍ය හා වෙනත් වියදම් මූල්‍ය හා වෙනත් වියදම් ඊපස්සේ රූල් 2 3ක් තියලා ලියන්න ශුද්ධ ලාභය හෝ අලාභය. එතකොට අපි දාමු ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. මේකට ඒකේ කිවිදයක් ගන්න පුළුවන්. ඊට අපි ගමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. රංගගේ වෙළඳ ව්‍යාපාරය දස් දාසේ 31 දිනට තත්ත්ව ප්‍රකාශය රුපියල් කියලා දාන්න පුළුවන්. අපි නම් කරගමු පිරිවැය සමුචිතශය ධාරණ අගය. පස්සේ වත්කම් ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් රූල් 4ක් 5ක් තියන්න. ඊපස්සේ ජංගම වත්කම් ජංගම වත්කම් තොර ජංගම වත්කම් යටතේ අනිවාර්යයෙන් කීපයක් තියෙනවා. තොගය අවසන් තොගය කිසි ණය ගැතියෝ ඒ තව රූල් කීපයක් තියන්න පුළුවන් අපිට. ඉතින් අපි දාමු යටින් මුළු වත්කම් කියලා රූල් 4ක් 5ක් තියලා ගන්න. ඊට පස්සේ තියෙනවා ප්‍රාග්ධනය හා වගකීම්. ප්‍රාග්ධනය හා වගකීම් ඊට පස්සේ ඒකට අපි සදම් දාන ප්‍රාග්ධනය රූල් 2 3ක් තියන්න. ඊට තියලා ඊපස්සේ අදේ ජංගම නොවන වගකීම් දානවා. ජංගම නොවන වගකීම් මේකට රූලක් දෙකක් ඇති. ඊට පස්සේ ජංගම වගකීම් ජංගම වගකීම් වල අනිවාර්යෙන් එන එකක් තියෙනවා ණය හිමියෝ. ටික ඇති. හරි එතකොට මම රූල් කරගෙන රූල් 4ක් 5ක් තියලා හරි ඊපස්සේ අපි යමු අමතර තොරතුරු වලට ගානේ. එතකොට කියනවා 2016 12/31 දින තොගේ පිරිවැය 28000යි කියලා. ඒ කියන්නේ අවසන් තොගේ. එතකොට අවසන් තොගේ තැන් දෙකකට යනවා. එකක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ තොගේ කියලා. ජංගම වත්කම් යටතේ ඒක දාන්න 28000ක් 28000යි. අවසන් තොගේ 28000යි. ඊට පස්සේ ඒ කියනවා විකුණු පිරිවැයේ ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයෙන් අඩු කරලා පෙන්නනවා 28000 විකුණු පිරිවැය යටතේ. එතකොට අවසන් තොගේ තැන් දෙක එනවා. එකක් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ මේ විකුණු පිරිවැය යටතේ අඩු කරලා පෙන්වන්න ඕන 28000ක්. ඊටු එක ජංගම වත්කම් යටතේ අවසන් තොගේ කියලා පෙන්වනවා 28000. ඊට පස්සේ බෙදා හැරීමේ රටේ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට 10% වාර්ෂිකව ෂෙයා කරන්න ඕනේ. එතකොට ෂෙයා ගැලපීමක් තියෙන. අපි ඒකට පෙරවැඩක් හදමු. එතකොට පෙරවැඩ 1 එතකොට අපි ඉස්සලා බලමු
බෙදා හැරීමේ රට වාර්ෂික ශ්‍රේ ප්‍රමාණය බෙදා හැරීමේ රට වාර්ෂික ශ්‍රේ ප්‍රමාණය 10%යි. ඒකේ බලන්න ඕනේ අපි එතකොට පිරිවැය කීයද කියලා. බෙදා හැරීමේ රට පිරිවැය බලන්න උඩින්ම තියෙනවා 2,50,000ක්. 2,50,000. එතකොට එනවා 2,50,000න් 10% කියන්නේ 25,000. නේද? මේක තමයි ලාභ ගිණුමට යන්නේ අපි. ඊට පස්සේ බලන්න 1 දිනට ෂෙයා වෙන් කිරීම තියනවාද කියලා. ෂෙයා වෙන් කිරීම බලන්න ෂෙයා වෙන් කිරීම කීයක් හරි දීලා තියනවාද කියලා. නායකයෙ යටින් තියෙනවා 2016 එක දින ෂෙයා වෙන් කිරීම 30,000ක්. නේ? එතකොට මේ වාර්ෂිකයට අදාළ ප්‍රමාණය 25,000යි. මේ ගිණුම් වර්ෂයේ ආරම්භයේදී 30,000ක් වෙන් කරලා තියෙනවා. එතකොට මේ දෙකේ එකතුව තමයි මොකද්ද 12.31 දිනට සමුචිත ෂෙයා. එතකොට 25 30යි 55,000. right 25 30යි 55,000. එතකොට මේක තමයි යන්නේ සමුචිත ෂෙයා කියලා මොකද්ද ජංගම නොවන වත්කම් වලට. ඔය ටික දාමු. එතකොට ජංගම නොවන වත්කම් වලට අපි එනවා උඩින්ම මෝටර රථ නැත්නම් බෙදා හැරීමේ මෝටර රථ කියලාම දාමු. එතකොට මේක පෙරවැඩ 1 පිරිවැය 2,50,000යි සමුචිත ෂෙයා 55,000යි කියලා ගන්නවා. එතකොට බෙදා හැරීමේ රට සම්බන්ධයෙන් පිරිවැය තීරුරු දානවා 2,50,000ක් සමුචිත ෂෙයා තියෙනවා 55,000ක්. ඊට පස්සේ මෝටර රථ බෙදා හැරීමේ මෝටර රථ නිසා මේක බෙදා හැරීමේ වියදම ඒ වාර්ෂික ප්‍රමාණය 25,000 අපි දානවා බෙදා හැරීමේ වියදම. එතකොට බෙදා හැරීමේ රථ ෂෙයා එතකොට පෙරවැඩ 1 මෙතන අපිට ආවේ 25,000යි. බෙදා හැරීමේ වියදම් බෙදා හැරීමේ රථ ෂෙයා 25,000යි. එතකොට ෂෙයා ගැලපීම හරි. ඊට පස්සේ තියෙනවා මේ ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තුවක්. හරි. එතකොට මේ ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තුව කියලා කියන්නේ වැඩිපුර ගෙවපු වියදමක්. ඒ කියන්නේ ඒක ජංගම වත්කමක්. ඒකටත් අපි පෙරවැඩක් හදාගමු. එතකොට ලේසියි. එතකොට අපි දානවා පෙරවැඩ 2. එතකොට යටතේ අපි දාන්න පුළුවන් ඉදිරියට ගෙවූ රක්ෂණ. ඔව් කියන්නේ. සර් බෙදා හැරීමේ වියදම් ගන්නකොටත් අර ද්‍රවශීලතා පදනම අනුව ලියන්න ඕනේද? වියදම්ද? ඔව්. වියදම් ඕනේ නැහැ. ලාභ ප්‍රකාශය එහෙම දෙයක් නැහැ. ශේෂ ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය විතරයි එහෙම දෙයක් තියෙන්නේ. ලාභ එන එකේ අර එන පිළිවෙලට දාන්න. එතකොට ඉදිරියට ගෙවූ රක්ෂණය තියෙනවා 2,000ක්. එතකොට ඉදිරියට ගෙවූ රක්ෂණය තියෙනවා 2,000ක්. හරිද? මේක තමයි ජංගම වත්කම් වලට යන්නේ. එතකොට බලන්න රක්ෂණයේ ගෙවපු ප්‍රමාණයක් තියෙනවද කියලා. එතකොට ගෙවූ ප්‍රමාණය කියලා නිකන් දාගන්න. ගෙවූ රක්ෂණය කියලා. ගෙවූ රක්ෂණය කීයක් තියෙනවද ඔකේ? රක්ෂණ ගාස්තු 12,000ක් තියෙනවා. එතකොට මේකෙන් තමයි ගෙවූ රක්ෂණයේ එක්තර මේ ශේෂ පිරික්සුමේ තියෙන මේ රුපියල් 12,000 කියන්නේ මෙයා රක්ෂණ ගාස්තු විදිහට 12,000ක් මේ මුළු 12.31 වෙනිදා වෙනකොට ගෙවලා තියෙනවා. එතකොට අපිට දැන් කියනවා මොකද්ද මේ 12,000න් 2,000ක් ඉදිරියට ගෙවපු ඒවා 2,000ක් තියෙනවා කියලා. වැඩිපුර 2,000ක් ගෙවලා. එතකොට වර්ෂයට මේ අවුරුද්දට අදාළ නැති ඒවත් ගෙවලා තියෙනවා. ඒ නිසා මේක අයින් කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ 12න් 2,000ක් අඩු කරාම එන 10,000 තමයි වාර්ෂික රක්ෂණ ගාස්තු වෙන්නේ. එතකොට මේක තමයි ලාභ ගිණුමට යන්නේ. එතකොට අර වැඩිපුර ගෙවපු ප්‍රමාණය වැඩිපුර ගෙවපු වියදම්
ඉදිරියට ගෙවූ වියදම් විදියට ජංගම වත්කම් වලට යනවා. ඔව් කියන්න. 12000 මොකටවත් වෙන්නේ නැද්ද? 12000 ඉන්නේ මොකටවත්. හරි. ඒවල ඉදිරියට ගෙවූ රක්ෂණය ජංගම වත්කම් යටතේ දාමු. ණයගැතියන්ට යටින් දාන්න ඉදිරියට ගෙවූ රක්ෂණය ඉදිරියට ගෙවූ රක්ෂණය 2000යි ඉදිරියට ගෙවූ රක්ෂණය 2000යි ජංගම වත්කම් යටතේ. ඊට පස්සේ අපි දානවා රක්ෂණ වියදම් කියලා. රක්ෂණ ගාස්තු එතනට එතකොට 10000. හරි. රක්ෂණ ගාස්තු 10000යි. මේකට ඕන නම් පෙර වැඩ 3 කියලා දාන්න පුළුවන්. පෙර 3 2 2. පෙර වැඩ 2 කියලා දාන්න එක. අරකටත් පෙර වැඩ 2 කියලා දාන්න. පෙර වැඩ 2. හරි. එතකොට අපිට තියෙන මේ අමතර තොරතුරු ටික ඔක්කොම හරි. දැන් අපි ශේෂ පිරික්සුමේ උඩින් ඉඳන් පල්ලෙහාට එමු. ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 2ක්. ඔක අපි දාන්න ප්‍රාග්ධනයේ තීරුවට ලක්ෂ 2ක්. ඔව් කියන්නේ. රක්ෂණයේ පෙර වැඩ පොඩ්ඩක් වෙනවා. ඉතින් ඉදිරියට ගෙවූ රක්ෂණය 2000 කියලා දාගත්තා. ඒක යනවා ජංගම වත්කම් වලට. ඊට පස්සේ ගෙවලා තියෙනවා ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා අපිට 12000ක්. ඒ කියන්නේ 12000ක් ගෙවලා තිබ්බට ඒකෙන් වැඩිපුර 2000ක් ඉදිරි අවුරුද්දට අදාළ එකකුත් ගෙවලා. ඒ නිසා ඒ 2000 අයින් කරලා වාර්ෂික රක්ෂණ ගාස්තුව විදියට 10000ක් අපි ලාභ ගිණුමට ගන්නවා. හරි. හරි. ඊට පස්සේ දැන් ප්‍රාග්ධනයේ දාගත්තා. ඊට පස්සේ බෙදා හැරීමේ දත පිරිවැයට ගත්තා. ඊට පස්සේ ෂෙයා වෙන් කිරීමත් ගත්තා. තොගේ තියෙනවා 1 දින. ඒ කියන්නේ ආරම්භක තොගේ 35000ක්. හරි. ආරම්භක තොගේ දාන්න විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගේ 35000යි. එතකොට විකුණුම් පිරිවැය යටතේ උඩින්ම දාන්න 35000ක්. ආරම්භක තොගේ 35000යි. ඊට පස්සේ බැංකු ණය තියෙනවා 50000ක් 112යි. උතන පෙර වැඩක් තියෙනවා. එතකොට අපි පෙර වැඩ 3 කියලා දාගමු. එතකොට වාර්ෂික ණය පොලිය කියලා අපිට හදා ගන්න පුළුවන්. වාර්ෂික ණය පොලිය. එතකොට ඒකේ 112යි 50000ක් ණය. එතකොට එනවා කීයද ආවේ? 12 වරක් 5 60යි 6000යි මං හිතන්නේ. වාර්ෂික ප්‍රමාණය රුපියල් 6000යි. ඕක තමයි ලාභ ගිණුමට යන්නේ. හරි. එතකොට බලන්න ගෙවූ පොලියක් තියනවද කියලා. ගෙවූ ණය පොලියක්. ගෙවූ ණය පොලියක් තියනවද බලන්න. 4000ක්. 4000ක් ගෙවලා තියෙනවනේ. එතකොට ඒක ගෙවලා තියෙනවා. ඒ කියන්නේ වාර්ෂිකයට අදාළව 6000ක් අපි ගෙවන්න ඕනේ. නමුත් මේකෙන් 4000යි ගෙවලා තියෙන්නේ. එහෙනම් ඉතුරු 2000 මොනවද? ගෙවිය යුතු ණය පොලිය. මේක මොකටද යන්නේ? මේ 2500 ජංගම වගකීම් වලට. එතකොට ණය පොලියක් සම්බන්ධ ගැලපීමක් අපි කරන්නේ වාර්ෂික ණය පොලිය හොයා ගන්නවා ඒ 100ට ගාන ණය මුදලින් වැඩි කරලා. එතකොට 6000ක් ආවා.
ඊට පස්සේ අපි බලනවා ශේෂ පිරික්සුමේ කීයක් ගෙවලා තියෙනවද කියලා. සමහරට නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒ ගෙවලා තියෙන ප්‍රමාණයක් තියෙනවා නම් ඒක අඩු කරාම ඉතිරි එනවා අපිට ගෙවිය යුතු ණය පොලී ප්‍රමාණය. එතකොට ඒ 2000ව ජංගම වගකීම් යටතේ. එතකොට ඒ ටික දාමු. එතකොට මෙතන ජංගම වගකීම් යටතේ අපි ගෙවිය යුතු ණය පොලී කියලා දාන්න. ගෙවිය යුතු ණය පොලී එතකොට මෙතන 2000ක් දානවා අපි. එතකොට 12 බැංකු ණය 12 බැංකු ණය දිනවා 50000ක්. එකක් දානවා. ජංගම නොවන වගකීම් 12 බැංකු ණය. ඊට පස්සේ ණය පොලී වර්ෂයට අදාළ ප්‍රමාණය මූල්‍ය හා වෙනත් වේදම් දානවා බැංකු ණය පොලී කියලා. ඒක පෙරවැඩ 3 ගන්න. පෙරවැඩ 3 6000 පෙරවැඩ අරතේ 6000ක් දානවා. වරවටත් ණය උපචිතයකට එහෙම පෙරවැඩ 2 කියලා. 2 නෙවෙයි 3. පෙරවැඩ 3 පෙරවැඩ 3 කියලා ගන්න. එතකොට ණය පොලියත් හරි. හරි. ඊට පස්සේ පල්ලෙහාට යන් රක්ෂණ ගාස්තු අපි ගත්තා විකුණුම් තියෙනවා 220000ක්. ඒක දාගන්න ලාභ හෝ අලාභ ප්‍රකාශය 220000ක් 220000යි. ඊට පස්සේ ගැනුම් තියෙනවා 170000යි. ඒකත් දාගන්න විකුණුම් පිරිවැයට 170000යි. ගැනුම් 170000යි. ණය ගැතියෝ ඉන්නවා 30000ක්. උඩ ඒක ජංගම වත්කමක්. ණය ගැතියෝ 30000යි. ණය ගැතියෝ 30000යි. ණය හිමියෝ ඉන්නවා 40000ක්. ඒක ජංගම වගකීමක්. ණය හිමියෝ 40000. ඔව්. කියන්නේ සර් ඒකේ ණය ගැතියන්ට අර පොල් ණය අඩු කරන්න ඕනේ නැද්ද? මේකේ නෑ නේද දීලා? තියෙනවා. මෙතන හරි මෙහෙමයි. හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මෙතන දැන් අපි කලින් කරේ කොහොමද බොල් ණය අඩු කරේ කොහොමද කොයි වෙලාවෙදිද? ඒක මේ බොල් ණය අඩු කරන්න නම් අනිවාර්යයෙන්ම අර අමතර තොරතුරු වල දීලා තියෙන්න ඕන. හරි. අමතර තොරතුරු වල දීලා තියෙනවා කියලා කියන්නේ මේ ශේෂ පිරික්සුමට අදාළව ඒවා ඒ කියන්නේ තුලනය කරලා තියෙන ගිණුම් වලට ගැළපිලා නැහැ කියන එක. දැන් මෙතන පල්ලෙහා බොල් ණය ප්‍රමාණයක් තියෙනවනේ දීලා 1000ක්ද? ඒ 1000 කලින් ගලපලා. ඒ කියන්නේ මෙතන මේ අපි ණය ගැතියෝ ගත්තොත් එහෙම මේ ණය ගැතියෝ කලින් ඉඳලා තියෙනවා 31000. පස්සේ මේ අපි ගිණුම් මේ ශේෂ පිරික්සුම හදන දවස වෙනකොට ඒ බොල් ණය 1000 කපා හැරලා තියෙනවා. හරිද? ඒ කපා හැරියන් පස්සේ ඒවා තමයි මේකේ ඇස්සේ ශේෂ පිරික්සුම ඇස්සේ තියෙන්නේ. අර කපා හරින්න බැරි වෙච්ච ඒවා මොන හරි ගලපන්න බැරි වෙච්ච ඒවා තමයි අමතර තොරතුරු දුන්න අපි දෙන්නේ. ඔව් කියන්නේ. ඒ 1000 තියෙන්නේ පොල් ණය. ඔව් ඔව්. ඒ 1000 මේ පරිපාලන වියදම් වලට දානවද? ඔව් ඒක යනවා. පරිපාලන කියන්නේ ඒ කියන්නේ මේ බෙදා හැරීමේ වියදම්. ඒක යනවා. බෙදා හැරීම. ඔව් ඒකට යනවා. ඒකට යනවා. මේකෙදි ගලපන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ ණය ගැතියොන්ට බලපෑමක් වෙන්නේ අමතර තොරතුරු වලට දීලා තිබ්බොත් විතරයි. හරි? ඒකට මේ ණය ගැතියෝ 30000 දාන්න මොකද කරන්නේ අපි. ඊට පස්සේ ණය හිමියෝ 40000 දැම්මා නේද? ඔව් ණය හිමියෝ දැම්මා. ඊට පස්සේ ලද වට්ටම් තියෙනවා 40000ක්. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායම්. උඩ දාන්න වෙනත් ආදායම් වලට තේ ලද වට්ටම් අනිකුත් ආදායම් ලද වට්ටම්. ලද වට්ටම් මෙතන 4000යි. ලද වට්ටම් 4000යි. ඊට පස්සේ දුන් වට්ටම් 4000ක් තියෙනවා. දුන් වට්ටම් කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒක දාන්න බෙදා හැරීමේ වියදමට දුන් වට්ටම් 2500යි. දුන් වට්ටම් 2500යි. ඊට පස්සේ බැංකු ණය පොලී ගත්තා. බොල් ණය තියෙනවා. අනේ බොල් ණයත් දාන්න ඕනේ බෙදා හැරීමේ වියදම් විදියට 1000ක්.
මුල් ණය 1000ක් තියෙනවා. මුල් ණය 1000යි. ඊට පස්සේ විදුලිය ගාස්තු තියෙනවා 1500ක්. ඒක පරිපාලන වියදම්. ඒක දාන්න පරිපාලන වියදම් යන විදුලි ගාස්තු 1500යි. විදුලි ගාස්තු 1500යි. වරිපණම් තියෙනවා 2000ක්. ඒකත් පරිපාලන. පරිපණම් 2000යි. පරිපණම් 2000යි. ඊට පස්සේ පරිපාලන වියදම් ඒකත් ඒකට එනවා. පරිපාලන වියදම්. පරිපාලන වියදම් 6000යි. පරිපාලන වියදම් 6000යි. මුදල් ශේෂය තියෙනවා 30000ක්. ඒක ජංගම වත්කම්. ජංගම වත්කම් යටතේ යටින්ම දාන්න මුදල් ශේෂය කියලා. එතන තියෙනවා 30000ක්. එතන තියෙනවා 30000ක්. ඕකේ. ජංගම වගකීම් වලට ඉන්න ටික පොඩ්ඩක් පෙන්නන්න. හරි මම ආයේ මුලින් ඉඳන් ඔක්කොම පෙන්නන්න. එතකොටනේ ඔක්කොම බලාගන්න. ඉස්සලාම් බලන්න මේ ලාභ හෝ අලාභ ප්‍රකාශය මෙහෙම තියෙනවද කියලා. විකුණුම් 2.20යි. විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගේ තියෙනවා 35000ක්. ගැනුම් 1,70,000ක් තියෙනවා. ඊට පස්සේ තොගේ අවසන් තොගේ අඩු කරලා තියෙනවා 28000ක්. හරි. ඊට පස්සේ ලද වට්ටම් 4000යි. හරි. බෙදා හැරීමේ වියදම් යටතේ මෝටර් රථ ෂය 25000යි. දුන් වට්ටම් 2500යි. බොල් ණය 1000යි. හරි. ඊට පස්සේ පරිපාලන වියදම් යටතේ රක්ෂණ ගාස්තු 1 ලක්ෂ රක්ෂණ ගාස්තු කියලා 10000යි. ඊට පස්සේ වරිපණම් 2000 වරිපණම් විදුලිය ගාස්තු 1500යි. වරිපණම් 2000යි. පරිපාලන ගාස්තු 6000යි. ඊට පස්සේ බැංකු ණය පොලි 6000ක් වෙනවා. ඔය ටික තමයි එන්න ඕනේ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බලන්න බෙදා හැරීමේ වියදම් මෝටර රථ බෙදා හැරීමේ රථ පිරිවැය තියෙනවා 2,50,000යි. සමුචිත ෂය 55,000යි. හරි. ඊට පස්සේ ජංගම වත්කම් යටතේ අවසන් තොගේ 28000යි. ණය ගැතියෝ 30000යි. හරි. ඉදිරියට ගෙවූ රක්ෂණය තියෙනවා කීයද? 2000ක්. ඊට පස්සේ මුදල් ශේෂය 30000ක් තියෙනවා. හරි. ඊට පස්සේ ප්‍රාග්ධනය තියෙනවා 20000 ලක්ෂ 2ක්. ඊට පස්සේ 112 බැංකු ණය 50000යි. ජංගම වගකීම් යටතේ ණය හිමියෝ 40000යි. ගෙවිය යුතු ණය පොලි 2000යි. හරි. හරිද ඒක බලාගත්තා. හරි. හරි ඊට පස්සේ මේක හදාගෙන ඉමු. හරි මේ 2.20 එහා පැත්තට දාන්න. ඊපස්සේ තොගේට ගැනුම් එකතු කරලා දාපුවාම මෙතන බලන්න 5යි 0යි 2,50,000යි නේ. එතකොට ඒකෙන් අපි අඩු කරනවා 28000ක්. 2,50,000න් 28000ක් අඩු කරාම 25ක් අඩු කරාම 80යි. 80යි 3 1.77යි. 1,77,000යි විකුණුම් පිරිවැය. එතකොට විකුණුම් වලින් විකුණුම් 2,27,000න් 1.77ක් අඩු කරාම බලන්න එකුලයින් 7ක් 4යි. එතකොට 43යි. දල ලාභය 43000. ඔය දල ලාභයට අපි එකතු කරනවා ලද වට්ටම් 4000 40
7000යි නේ. එතකොට 47000යි 47000න් අඩු කරමු වියදම් ටික. එතකොට මේ ටික ගන්න 25යි 2යි 27යි 28යි 28යි 10යි 18යි 10යි 18යි 19යි 500යි නේ. 19යි 500යි ඊට පස්සේ මුල්‍ය හා වෙනත් වියදම් වෙනවා 6000ක්. එතකොට මේ තුනේම එකතුව බලන්න 500යි 8යි 9යි 17යි 17යි 6යි 23න් 3 දැම්මා එකක් ඉතිරි එකක් ඉතිරි 3යි 4යි 43500යි නේද? බලන්න මට හරියට විශ්වාස නැහැ. හදන්න මේ 53500 නේ. හරි. එතකොට 47000න් 53500ක් අඩු කරාම 6500ක් එනවා ඍණාගයක්. එතකොට අලාභයක්. එතකොට මෙතන අලාභය කියලා දාන්න සුද්ධ අලාභයක් ඉන්නේ 6500ක්. එතකොට සුද්ධ අලාභය අපි අඩු කරනවා ප්‍රාග්ධනයෙන්. එතකොට මෙතන දාන්න අඩු කළා සුද්ධ අලාභය 6500ක්. හරි. right. සිම්පලි නම් පල්ලයට එමු. එකතු ගන්න 2,50,000යි මේක 55,000යි මේක එතකොට තීරෝ ගත්ත. එතකොට 2,50,000න් මේක 5,000ක් නම් 50යි 2යි 1,95,000යි. හරි. එතකොට මේකේ 1,95,000යි ධාරණාගය. ඔකට අපි එකතු කරන්න මේ ටික 28යි 30යි 2යි 30යි 90,000යි. එතකොට 1,95,000ට 90,000ක් එකතු කරාම 2,85,000යි. පස්සේ සුද්ධ අලාභය අඩු කරලා ගත්තන් පස්සේ ලක්ෂ 93,500යි 1,93,500යි මේකට 50,000ක් එකතු කරාම එතන 42,000යි නේ. පන්සීක වෙනසක් එනවා. මොකක්ද?
හරි පොඩි වෙනසක් ආව මට ඔයාලා බලන්න ඔය කොහේ හරි මට මේ වෙනසක් වෙලා ඇති එකතු කිරීම අඩු කිරීම මේ දල ශුද්ධ ලාභය ගැන තමයි ගැටලුව ඇත්තේ බලන්න ශුද්ධ ලාභේ කොහෙද අවුල තියෙන්නේ නෑ 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 ඒක આવොත් වැරදි ශුද්ධ ලාභේ 7000 දාවේ ඒක බලන්න මේක පොඩ්ඩක් වෙනස පොඩ්ඩක් කොතනින්ද වෙනස් වුනේ මේක හරියද 28000 නෑ මෙතන වෙනස් වෙන්න ඕනේ 27500 දෙන්න ඕනේ 28500ක් එන්න ඕනේ නේද එතන නේද වෙනස 28500ක් එක වෙන පාටින් දාන්න 28500යි මේක හරියද ආයෙ මොකද්ද මෙතන 11 පොඩ්ඩක් ඉන්න මම මේක බලන්න 10යි 500යි 10යි 54000ක් එනවනේ 54000යි එතකොට 54000න් අඩු කරාම 47000ක් 7000යි එන්නේ නේ එතකොට ශුද්ධ ලාභේ 7000යි ශුද්ධ ලාභේ එතකොට 7000ක් මෙතෙන්ට ගලපුවාම ශුද්ධ ලාභේ මෙතෙන්ට ගලපුවාම 1,93,000යි දැන් බලන්න 1.93ට 50 එකතු කරලා 32 එකතු කරාම 2.85 1.85 හරි දැන් එහෙමයි විභාගෙදිත් ගාණක් වැරදුනොත් එහෙම කටු ගහන්නෙම නෑ මේ වගේ මේ පැහැදිලි තනීරකින් කපලා ඔය ඊ ළඟ පාත තැනකින් ලියන්න හරි පස්සේ කටු ගාලා අර මොනවද ගාලා වගේ එහෙම කරන්න එපා ලකුණු දෙන්නේ නෑ ඒ නිසා ඉතින් වැරදෙන්න පුළුවන් ඒක බොහොම සාමාන්‍ය දෙයක් හරි මේක බලන්න දැන් මම මේක දානවා මේක කීයද 82 නේ හරි අඩුපාඩුවක් තියෙනවා නම් බලා ගන්නකෝ
හරි එහෙමනොත් එතකොට දැන් අපි ඔය දෙවෙනි පේපර් එකේ එන ප්‍රධාන ගණන් ඔය වගේ ෆෝමැට් එකකට තමයි එන්නේ. හරි. එතකොට මේ වගේම හදන්න වෙන ඒවත් එක්ක දැන් ඊළඟට ඉතුරු ගණන් ටික තියෙන්නේ බලන්න 33 ඉඳන් මේ හරි මේකනේ කරේ. දැන් මේ 33 වගේ මේ තියෙන ගාන. දැන් ඔය වගේ එතකොට අපි ඉගෙන ගත්ත ඔය ගැළපිලි තියෙන්නේ බෝල් ණය ඊට පස්සේ උපචිත වියදම් ෂය ඒ වගේ වයින් අනිවාර්යෙන් ගණන් දෙකක් විතර දානවා. හරිද? මෙන්න මේ වගේ ගණන් දෙකක්. ඒ වගේ ගණන් දෙකක් දාලා මෙන්න මේ වගේ ගාණක් දෙනවා. එතකොට දැන් මේ වගේ එකක් හදන්න උනාම අපි දැනගෙන ඉන්න ඕනේ ලාභ ගිණුමක් ශේෂ පත්‍රයක් හදන්න. බොහෝ වෙලාවට ගණන් වල දෙන්නේ ලාභ ගිණුමක් හදලා දැන් බලන්නකො මේ අහන ප්‍රශ්න ටික දල ලාභය හොයන්න. හරිද? මේ තොරතුරු අර අපි දන්න තොරතුරු ටිකක්ම දීලා අර වගේම පොඩි ශේෂ පිරික්සුමක් දීලා මේ අර මට්ටමේම තියෙනවා. හරි වර්ෂයේ දල ලාභය අහනවා. ඊට පස්සේ විදුලිය ගාස්තු කියලා මොකද්ද? මේක එතකොට මොකද්ද ගැළපීම් සටහනක්. එහෙම තියෙනවා ශුද්ධ ලාභෙත් හොයන්න තියෙනවා. මෙතන හරි අන්න ඒ වගේ එතකොට ශුද්ධ ලාභෙම හොයන්න මොකද කරන්නේ? දල ලාභෙත් හොයලා ඒකෙන් වියදම් ටිකක් අඩු කරලා එහෙම කතන්දර ටිකක් නේ තියෙන්නේ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේ මුළු මූල්‍ය මේ වෙළඳ හා ලාභ ගිණුම සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. හරිද? ගොඩාක් වෙලාවට එහෙම තමයි දෙන්නේ. ඊට අමතරව තව ඉස්සරහට අපි බලමු ගණන් වල දෙනවා පොඩි ගැළපිල් يعني දාලා ජංගම වගකීම් කොච්චරද ජංගම වත්කම් කොච්චරද එහෙම කතන්දර ටිකක්. හරි ඊට අමතකොට අන්න ඒ වගේ මෙතන සාමාන්‍යයෙන් දැන් මේ 2013 මේ පරණ සිලබස් එකේ ඉඳන් මෙහෙම තියෙන්නේ. දැන් වාර්ෂිකව දැන් සාමාන්‍යයෙන් ප්‍රශ්න 6ක් 7ක් 8ක් හරි බොහෝ විට ප්‍රශ්න 8ක් විතර එනවා 6 ඉඳන් 8 දක්වා ඇවිල්ලා තියෙනවා ගණන් ඒ නිසා ලකුණු 7ක් 8ක් අනිවාර්යයෙන්ම මෙතනින් අපිට ලැබෙනවා මොකද මේ පළවෙනි පේපර් එක අපිට මග අරින්න බෑනේ මේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න එපා ඒකට මෙතන මේ ලකුණු 8 අනිවාර්යෙන් අපි ගන්න ඕනේ ලොකු මේ කියන්නේ බර තැබීමක් තියෙනවා හරි ඒ නිසා අපි බලමු කොහොමද කරන්න කියලා ඉස්සල්ලා කරන්න බලන්න 33 ඔව් ගණන් දෙකක් තියෙනවා වගේ මේක අර එච්චර ලොකුට හැබැයි මේක අර අපිට අච්චර තරම් වෙලා යන්නේ නමුත් අපි ඒ විදිහට හදන විදිහට මම කියන්නම් මේක සාර්ථකවම හරියටම හදන්න පුළුවන් ලේසි ක්‍රම නෑ ඉතින් මේ කරන්න ඕනේ ක්‍රමේ මම කියලා දෙන්නම් හරියට ගණන් දෙකක් හදන්න උනා වගේ තමයි හැබැයි මේ ගානේ එච්චර ගොඩක් අර සම්පූර්ණ ගොඩක් අර ශේෂ පත්‍රය හදන්න වෙන්නේ නෑ ලාභ ගිණුම පොඩ්ඩක් උඩින් පල්ලෙන් යන්තම් කටුවට ගහගන්න තමයි තියෙන එක බලමු අපි කරන විදිහ මම කියන්නම් හරියටම වෙලා යන්නේ නැත්තේ මෙහෙමයි මෙතන එකක් කරුණු අඩුයි අනිත් එක තමයි දැන් මේ පරණ ගණනේ මේ අලුත් ගානකට මම පෙන්නන්නම් මේ අලුත් ගණන් වල මේ වගේ තියෙනවා දැන් ගත්තොත් එහෙම මම ඔය අන්ති අවසාන ගානක් පෙන්නන්නම් මේ 2000 අර මේකේ නෑ අර කියන්නේ ගාන තියෙන්නේ ඒකේ මෙහෙමයි මම ඒක ඒ වෙලාවෙදි පෙන්නන්නම් මේ ඒ කියන්නේ අර සම්පූර්ණ ගානම හදන්න වෙන්නේ නෑ ඒ කියන්නේ දැන් අපිට ඒ වෙලාවෙම දැන් අර ඒ විදිහටම ලස්සනට හදන්න ඕනේ නෑ අපි කටුකෝල් දෙක ටක් ගාලා යන්තම් නිකන් ඒ කියන්නේ අර ඉරි ගහන්න එහෙම මොකුත් ඕනේ නෑ ටක් ගාලා අර තියෙන තැනට චුට්ටක් ඉඩ තියාගෙන ගඩබඩ ගාලා හදන විදිහ මම කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් යනවා ඉතින්. මේ තරම් වෙලා යන්නේ නැහැ. බලමු. කරන්නකො 30 කීයද? 33 කරන්න බෑ. 33
වියදම් කියන ඒවා ව්‍යාපාරික වියදම් කියන ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අයබාර වියදම සහ ප්‍රාග්ධන වියදම කියලා. අයබාර වියදම කියලා කියන්නේ නිතර නිතර ඇතිවන ජාතිය වියදම්. උදාහරණ විදියට අපි ගත්තොත් එහෙම ඔය විදුලි බිල් ගෙවන ඒවා, වැටුප් ගෙවන ඒවා, පොඩි පොඩි අලුත් වැඩියා වියදම් මේවා ගන්න පුළුවන්. ඒක මොකද නිතර නිතර ඇති වෙනවා. නමුත් මේ ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ නිතර නිතර ඇති නොවන සාපේක්ෂව විශාල වටිනාකමක් දරන්න සිද්ධ වෙන ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය, ඒකේ හැකියාව වැඩි වෙන ජාතිය වියදම්. උදාහරණ විදියට අලුත් වාහනයක් ගන්න එක, ගොඩනැගිල්ලක් ගන්න එක වගේ ඒවා. ඒවා එතකොට නිතර නිතර සිද්ධ වෙන්නේ නැහැ. අනේ ජාතිය වියදම් වලට අපි කියනවා ප්‍රාග්ධන වියදම් කියලා. එතකොට මෙතන කියලා තියෙන විදිහට මේ ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමේ වියදමක් නේ තියෙන්නේ. නේ? ඒතර ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමේ වියදම සාමාන්‍යයෙන් අපි ගන්නේ නිතර නිතර ඇති වෙන සුළු වියදමක් විදිහට. ඒ කියන්නේ අයබාර වියදමක් විදිහට. ඒතකොට 34 එක ගන්න. හරි? right. ඊට පස්සේ මෙන්න සර් ඔකේ. සර් එම්නම් අලුත් දියාවක් කරාම මේ ඒකේ තියෙන පරණ බඩු අයින් කරන්න පුළුවන් සර්. ඊට පස්සේ අලුත් බඩු දාන්නත් පුළුවන්. එතකොට ඒක ප්‍රාග්ධන වියදමක් වෙන්නේ නැද්ද? එතන පැහැදිලිවම තිබ්බොත් එහෙම කියන්නේ අලුතෙන් යම්කිසි වත්කමක් අරන් තියනවා කියලා එහෙම පැහැදිලිව තොරතුරු දීලා තියෙනවා නම් ප්‍රාග්ධන වියදමක් තමයි. ඒක හරියට හැබැයි කියන්න ඕනේ. දැන් අපි හැබැයි උපකල්පනය කරලා ගන්න එපා කොහෙලාවත්. එයාලා කියන්න ඕනේ. මේ වියදම නිසා මේ ආයතනයේ ධාරිතාවය වැඩි වෙලා. හැකි නිෂ්පාදන හැකියාව වැඩි වෙලා කියලා කිව්වොත් ඒක ප්‍රාග්ධන වියදම. හරි? ඒ තමයි ඒක බෙදෙන නිර්ණායකේ. ඒක නැවත ඒ කියන්නේ මේ තත්වයෙන් පවත්වාගෙන යන්න කරන වියදම් අයබාර වියදම්. හරි? දැන් ඊට පස්සේ තමයි මෙන්න තමයි කේස් එක එන්නේ. හරිද? මෙන්න මේ වගේ ගාණක් දෙනවා අපිට. දැන් බලන්න 35 සිට 38 දක්වා කියලා ඒ කාලේ දීලා තියෙනවා. එතකොට 35, 36, 37, 38. ඒ කාලේ ගණන් හතරයි. නමුත් දැන් ඊට වඩා වැඩි ගණන්. හරි? දැන් මේ වගේ පොඩි අපිට ශේෂ ගොඩාක් එන්නේ මේ වගේම ගාණක් තමයි. ශේෂ පිරික්සුමක් දීලා මේකෙන් සමහරට පොඩි තොරතුරු දෙක තුනකුත් දීලා අපෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඔයාලා මේකෙදි කරන්න ඕනේ ඉතාම වැදගත් දේ තමයි මේක මේ ගාන හොඳට කියවන්න වෙනවා. හේතුව මම කියන්න. දැන් එතකොට දැන් අපි කිව්වා මේක අපි අර විදිහටම ගොඩක් වෙලාවට ලාභ ගිණුමක් හදන්න වෙන අවස්ථාවක්. නමුත් සමහර වෙලාවට එහෙම නැහැ. ඒක හදනවාද නැද්ද කියලා දැන් අපිට කොහෙවත් කියන්නේ ගානෙන් මේ අහවල් දිනේට ශේෂ පත්‍රය පිළියෙල කරන්න. ආවල් දිනට ලාභ ගිණුම පිළියෙල කරන්න. ඒ කතන්දර කියන්නේ නැහැ. අපි හදන්න ඕන දේ පිළිබඳ අපි යන්න ඕනේ කොතෙන්ද කියන එක පිළිබඳ අපිට අර ගයිඩ්ලයින් එක දෙන්නේ මෙන්න මේ ප්‍රශ්නවල. 35 ඉඳන් 38 දක්වා ප්‍රශ්න. අපි ඉස්සෙල්ලා ප්‍රශ්න ටික කියවලා ඉන්න ඕනේ. උත්තරේ හොයන්න හදන්න එපා. මේ ප්‍රශ්න වලින් අහන්නේ මොනවද කියලා. ඒතොර මේක එකපාරක් කියව ගන්න. මේක එතකොට ආරම්භක තොගයක් තියෙනවා, ගැනුම් විකුණුම් තියෙනවා, බැංකු ණයක් තියෙනවා, ආපසු යවුම් යවුම් කියලා જાතියක් තියෙනවා. නේද? වියදම් ටිකක් තියෙනවා. මේ අනිකුත් ආදායමක් එහෙමත් තියෙනවා. ඒකලා අතිරේක තොරතුරු කියලා අර විදිහටම ගැළපිලි දෙකකුත් දාලා තියෙනවා. සම්පූර්ණ ගාණක් ඉතින්. හරි. නමුත් ඉතින් හැබැයි ඉතින් සම්පූර්ණ ගාණ හොයනකම් දැන් ඉතින් බෙලෝ 100ක් නැතුව ඉතින් රූල් කරගන්නවද? ඊළඟ ලාභ ගිණුමයි ශේෂ පත්‍රය දෙකම ගහගත්තා. ගහගෙන දැන් දඩබඩ ගහලා දැන් ලියනවා. එහෙම කරනවා ළමයි. ගහලා අන්තිමේට ගාණ බලද්දි තමයි ඔළුව යට ගහගන්නේ. දැන් බලන්න හොඳට මේක ඉස්සලා බලලා මේකේ තියෙන්නේ මොකද්ද? මේගොල්ලෝ දීලා තියෙන තොරතුරු මොනවද කියලා බලලා අපෙන් ඉල්ලන්නේ මොනවද කියලා බලන්න. 35 ගානේ මොකද්ද කියන්නේ? දල ලාභේ අහනවා. හරි? ඒ කියන්නේ මෙතන වෙළඳ ගිණුම අපිට හදාගන්න වෙනවා. හරි? ඊට පස්සේ ඊළඟට මොකද? ලාභ ගිණුමේ දැක්වෙන විදුලි ගාස්තුව. ලාභ ගිණුමේ දැක්වෙන විදුලි ගාස්තුව කියලා කියන්නේ මෙන්න මෙතන උපචිත විදුලි ගාස්තුවත් එක්ක වාර්ෂික අර පරිපාලන වියදම් යටතේ යන විදුලි ගාස්තුව එක විදුලි ගාස්තු වියදම්. මේ කියන්නේ මේකෙන් එතකොට මේ ගැළපිල්ල කරා කියන්නේ මේකට අවශ්‍ය උත්තරය අපිට හම්බෙනවා. හරි? ඊට පස්සේ කියනවා මෙතන මෙම ව්‍යාපාරයේ දැකිය හැකි වෙළඳ ආදායමක් හා වෙළඳ නොවන ආදායමක්. එතකොට මේක ගාණ හදිල්ලේ අදාළත්වයක් නැහැ. අපිට මේ ඒක වෙනම යන එකක්. හරි? ඊට පස්සේ මෙතන අහනවා ශුද්ධ ලාභය. කියන්නේ
වර ටික ඔක්කොම කරන්න ඕනේ. සර් ඔව්. වෙළඳ ආදායමක් කියන්නේ වෙනත් ආදායම් වලද? වෙළඳ ආදායම් කියලා කියන්නේ අපි මේකෙන් හොයන මේ අර විකුණුම් වලින් එන ආදායම් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම එන මේ දලලාභයට තමයි වෙළඳ ලාභය. වෙළඳ ගිණුමෙන් හොයන වෙළඳ ලාභය. ඒ කියන්නේ අපේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම තියෙනවානේ භාණ්ඩ විකුණන එක. එතකොට ඒකෙන් ලැබෙන ආදායම තමයි වෙළඳ ලාභය. අපි අර කලින් කතාව කරේ. මෙතන මේ දලලාභය. මේකෙන් තමයි මූල්‍ය අපි මූලික වශයෙන් අපිට වෙළඳ ක්‍රියාකාරකම් නිසා ඇති වෙන වෙළඳ ලාභය. එතකොට මේකදී මේ වෙනත් ආදායම් කියලා කියන්නේ සමහර වෙලාවට මේකින් ඔය වෙනත් ඔය ආයෝජන ආදායම් පොලි ආදායම් ලැබුණාම මෙතෙන්ට එහෙම දාන්න. මේක දල මේ අපි ගත්තොත් ලද වට්ටම් මෙහෙමත් දානවා. ඒවා එතකොට එනවා. එතකොට මෙන්න මේකට තමයි අනිකුත් ආදායම් ටික. මේ වෙනත් ආදායම් ටික තමයි ඔය වෙළඳ නොවන ආදායම් ටික කියලා කියන්නේ. ඔව්. එතකොට ඒ ටිකද උදාහරණයක් ඈ උදාහරණ වෙළඳ ආදායම් වලට උදාහරණ ගත්තොත් ඒක ඒ කියන්නේ ලද්දවත් එහෙම ඒවද වෙළඳ මොකක්ද ඒකේ අහලා තියෙන්නේ වෙළඳ මොකක්ද කියන්නේ වෙළඳ ආදායම් කියලා කියන්නේ මෙන්න මේ වෙළඳාම ආශ්‍රිතව ලැබෙන ආදායම්නේ. එතකොට වෙළඳා අපේ මූලික මේ මෙහෙයුම් කටයුත්තත් තුලින් ඇතිවෙන එකක් තමයි මේ වෙළඳ වට්ටම් කියන්නේ. හරි. ඒ කියන්නේ මේක අපි වෙළඳාමක් තුලින් ලැබෙන එකන්නේ. වෙළඳ නොවන එකක් කියලා කියන්නේ ඒ විකුණුම් සම්බන්ධ නැති එකක්. ආයෝජන ආදායමක්, ඊළඟ පොලි ආදායමක් අන්න ඒ වගේ. හරි. වෙළඳ ආදායම් කියලා කියන්නේ විකුණුම් හරි ලදවට්ටමුත් විකුණුම් තුලින් ඇති වෙන්නේ. ගැනුම් තුලින්නේ. ඔව් කියන්නේ. සර් මම අහන්නේ වෙළඳ ආදායම් වලටමද වෙනත් ආදායම් කියන්නේ? නෑ. වෙළඳ ආදායම් කියන්නේ විකුණුම් වලින් වෙළඳ ආදායම කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ මූලික මෙහෙයුම් කටයුත්ත තියෙනවානේ. යාගේ ප්‍රධාන නිෂ්පාදන කටයුතු හෝ ව්‍යාපාර කටයුත්ත සිල්ලර බඩු වෙළඳාම හෝ සේවාවක් වෙළඳාම ඒ ආශ්‍රිතව ඒ තුලින් පැන නගින මේ ආදායම්. එතකොට විකුණුම් වෙන්න පුළුවන්. අපි ණය හිමියොන්ගෙන් බඩු අරගෙන අපි ඒක ගෙවන්න යනකොට අපිට ලද වට්ටමක් ලැබෙන්න පුළුවන්. ඒවා එන්නේ විකුණුම් ඒ කියන්නේ අපේ මූලික මේ ක්‍රියාකාරකම තුලින් ඉපදෙන ආදායම. මේවා තමයි වෙළඳ ආදායම. ඊට අමතරව අපි මොන හරි ඒවා ආයෝජනය කරලා තියෙනවා නම් කාට හරි ණයක් දීලා තියෙනවා නම් අපි ගොඩනැගිල්ලක් කුලියට දීලා තියෙනවා නම් ඒවා අපි අර මූලික වෙළඳ ක්‍රියාකාරකමට සම්බන්ධ නැහෙනේ. ඒවා වෙනම ලැබෙන ආදායම්. අන්න ඒවා තමයි වෙනත් ආදායම් කියන්නේ. මෙතන කතන්දර දෙකක්. වෙළඳ සහ වෙළඳ නොවන. හරි. එතකොට දැන් මේකෙදි දැන් එතකොට අපිට මොකද කියන්නේ දලලාභය හොයන්න ඕනේ මේ විදුලි ගාස්තුවක් හොයන්න ඕනේ සුද්ධ ලාභයක් හොයන්න ඕනේ. එතකොට අපි මේකෙදි දැන් අපෙන් අහලා තියෙනද කොයි වෙලාවත් ශේෂ පත්‍රයට එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ තොරතුරක් එහෙම. හැබැයි මේකේ විතොරතුරු දීලා තියෙනවා. හරි. මේක නැද්ද කිව්වේ? මේක දීලා නැහැ. අනේ මේ ඉඩම් පිරිවැයට කියලා එහෙම දීලා තියෙනවා. ඒවා හැබැයි අපිට අදාළ නැති ඒවා. එහෙනම් දැන් මේ තොගේ එහෙමත් දීලා තියෙනවනේ. එතකොට අපිට දාන්න එහෙම එතකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දාන්න පුළුවන් නේ කියලා දාන්න එහෙම අවශ්‍ය නැහැ. මෙතන ඔයාලගේ මෙතන තියෙන කේස් එක තමයි මෙතන ඉතින් අර පෙර වැඩ කරා කියලා එතන chance එකක් හම්බෙන්නේ නෑ. ඔයාලා හරියකට ගහලා තිබ්බොත් උත්තරේ හම්බෙයි නැත්නම් හම්බෙන්නේ නෑ. ඒ නිසා මේ වගේ එකක් එනකොට අපි එතකොට ඉස්සෙල්ලාම අදහසක් ගන්න ඕනේ මොකද්ද මෙතනින් කරන්නේ මේගොල්ලෝ අපෙන් ඉල්ලන්නේ කියලා. හරි. මොකද්ද අපෙන් ඉල්ලන්නේ කියලා. එතකොට මේ වගේ වෙලාවට අපි එතකොට ඉල්ලන දේ මොකද්ද කියලා ඔළුවේ තියාගෙන තමයි මේක හදන්නේ. මේක අර ගාන හදනකොට අර විදියට පිළිවෙලට ලස්සනට ඒ කතන්දර ඕනේ නෑ. හැබැයි මම කියනවා දැන් සමහරුන්ට දැන් මේ සාමාන්‍ය පේපර් එකේ මෙන්න මේ වගේ එකක් එනවා. එතකොට ඉස්සරහා පොඩි ඉඩකුත් තියෙනවා. එතකොට අපේ අය දැන් අපි හුරු වෙලා තියෙන්නේ ළමයි අපි අර ඉස්සල්ලා ෆෝමැට් එක ගහලා ඒකනේ. අපි ඉස්සල්ලාම වෙළඳ ගිණුම කිව්ව ගමන් අර විකුණුම් දානවා දඩබඩ ගාලා එහෙම දානවා. මම කියන්නේ ඔයාලා ඒ ඉගෙනගත්ත ක්‍රමේ පුරුදු වෙච්ච ක්‍රමේ අතාරින්න එපා. හරි මේක දැන් සමහර ළමයි අපි දැකලා තියෙනවා මේක ASCII මේ පොඩි ඉඩක් ASCII මේකේ අර මොනවද කුණ්‍ය ගහනවා වගේ මේ සක්ක කෑලි ගහනවා වගේ ගහන්න යනවා වැඩේ අවුල් කරගන්නවා. මෙතන ඉඩ
මදි වෙනවා. සමහර ඒවා ආයෙ එනකොට ආයෙ දැන් කොච්චර කරත් ඒක අවුල්නේ. ඒ නිසා මම කියන්නේ හරිද? ඒක තව එක්කෙනෙක් වෙන කතාවක් කියන්න පුළුවන්. නමුත් මගේ අදහස මම ඔයාලා එක ක්‍රමයකට හුරු කරගෙන ඉන්නේ මම. ඔයාලා ඉගෙන ගත්තනේ ලාභ ලාභ කිනු මේ ආකෘතියක් ගන්න ඕන තරම් කටුකොළ ඒගොල්ලෝ දෙනවා. කටුකොළේ අරගෙන ඒක ගහලා දාගන්න. හරිද? කටුකොළේ සර් අරගෙන ඒක ගහගන්න. හරි? ඔව්. ඒ කටු වැඩ කරපු මේ කොලේ අමුණන්න ඕනද? මෙහෙමයි. එතකොට ඔය ගාන මේක දාලා තිබ්බට කමන්නේ නැහැ. නමුත් ඒකේ වැඩක් වෙන්නේ නැහැ. නමුත් අනිත් ඒවල කටුකොළ ඔක්කොම අමුණන්න ඕන සාමාන්‍ය. දාලා යන්න බෑ අපිට. හිස්කොළ තියෙනවා නම් ඒගොල්ලෝ ගන්නවා පරීක්ෂකවරු. නැත්තම් කටුකොළ හදපු ඔක්කොම ටික විභාග පේපර් එකෙත් එක්ක අමුණන්න ඕන. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මේවා කරනකොට අංක දාලා හදන්න. නමුත් මේකෙන් බොරු කියන්න ඕනේ නැහැ. මේකෙන් ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. ඔයාලා හරියට උත්තරේ ගහුවා. මොකද මෙතන ටෙස්ට් කරන කාරණාව වෙනස්. මෙතන ඔයගොල්ලෝ මේ හරියට පෙර වැඩේ කරාද ඒ කතන්දර වැඩක් නැහැ. ඔයාලගේ හරි පිළිතුර මේ පළවෙනි ලකුණු 40ක් දෙන්නේ දන්නව නම් දන්නව නැත්තම් නැහැ. හලන්නම තමයි. හරි? අතන තියෙන chance එක හම්බෙන්නේ නැහැ මෙතන. සර් ඔව්. එතකොට දැන් සර් අපි ඔය එකතු කිරීම අඩු කිරීම හැම කරනකොට එතකොටත් ඒකත් කොටු වැඩක් විදිහට කරන්නේ සර්. ඔව්. එතකොට මේ ඒව පිළිවෙලට කරන්න ඕන අමුණනවා. නෑ. එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් අර ගණන් වල තියෙන්නේ දැන් දෙවෙනි පේපර් එකේ ගණන් වල ලස්සනට හදන්න. මේක එහෙම අවශ්‍ය නැහැ. කටුවැඩ කොළ අවශ්‍යත් නැහැ. හිතලා ගහන්න S2 බල නිකන් ඔය මේ දිහා බලලා උත්තරේ තේරෙනවා නේ. එහෙම ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ හරි ගියොත් හරි ගියා වැරදුනොත් ඉවරයි. ඒ ලකුණ හම්බෙන්නේ නැහැ. ආයේ මේ ඒක කටුවැඩේ හරියට කරලා තියෙනවද ඒව බලන්නේ නැහැ. මොකද මෙතන ටෙස්ට් කරන්නේ නිශ්චිත පිළිතුරක් අනිවාර්යෙන් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක නැත්තම් හම්බෙන්නේ නැහැ. ඒකත් ඔළුවේ තියාගන්න. හරි? දැන් එතකොට දැන් ඔයාලා දන්න මම අලුත් සාමාන්‍ය දැන් එතකොට මේ තියෙන විස්තරත් එක්ක හරි මේ ගානට අදාලා ඔයාලා දන්න ෆෝමැට් එක ගහගන්න. මේ ගියාය එතකොට ලියන්න ඕනද අහවලාගේ ව්‍යාපාරයේ දිනට ගගා ඔය කතන්දරේ මොකුත් අවශ්‍ය නැහැ. නිකන් ලියා ගන්න. අපි දන්න ෆෝමැට් එක කටපාඩම් කරලා තියෙන ෆෝමැට් එක නිකන් ලියා ගන්න. හරි. එතකොට උඩින්ම දානවා විකුණුම් වේගෙන් ගන්න. මේ ආයේ මේ ඉරි ගහන්න ඕනෙත් සර් නැහැ. රූල් කරන්න ඕනේ. නෑ රූල් කරන්න ඕනෙත් නැහැ. රූල් කරන්න ඕනෙත් නැහැ. හරිද? එතකොට විකුණුම් කියලා දා ගන්නවා. හරි ඊට පස්සේ රූලක් දෙකක් තියලා විකුණුම් පිරිවැය කියලා දා ගන්නවා. හරි අර දන්න විදිහන ගන්න. එතකොට තොගේ තියෙනවා. ඊට පස්සේ ගැනුම් කියලා දානවා. හරි ඊට පස්සේ රූල් දෙක තුනක් තියන්න. අර විකුණුම් ගෙනීමේට පිරිවැය ඔය අනම්මනම් මුකුත් දාන්නේ නැහැ. ඊට පස්සේ ඔහොම තියලා දල ලාභේ මුකුත් දාන්නෙත් නැහැ. වෙනත් ආදායම් කියලා නිකන් දාන්න. හරි අරකම ගැහුවත් කමන්නේ නැහැ. නිකන් අපි මෙතන වෙලා වැඩි ඔව් සර් දාලලාභේ ටික ලිව්වට කමක් නැද්ද? ඉව්වට නම් කමන්නේ පැටලු ඔව් පැටලෙන්නේ නැති වෙන්න කරගන්න. අන්න ලියන්න එක කමන්නේ. ඒ දන්න විදිහටම ලියන්න. ඔයාලා ඒක දාමු එහෙම දාමු මම ප්‍රශ්න නැහැ. ඒකට විනාඩියක් දෙකක් ගත්තා කියලා ඒක පාඩුවක් වෙන්නේ නැහැ අතර. මේක දැම්මට කමන්නේ නැහැ. ඒක දාන්න පුරුදු වෙන එක හොඳයි. මොකද සමහර ගණන් වල ඒවත් අහනවා. එතකොට අපි අර ගැනුම් දැම්මා හරි විකිණීමට එහෙම නැත්නම් මෙහෙම කරන්න. ලියන්න අර සම්පූර්ණයෙන් මේ සම්පූර්ණේ ඕනේ කෙටියෙන් දාන්න. එතකොට විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිරි කියලා ඔන්නෝම දාන්න. ඒ ඇති. ඊට පස්සේ ඒකෙන් අඩු කරා අවසන් තොගය කියලා නිකන් දාන්න. ඊට පස්සේ ඒකෙන් එනවා විකුණුම් පිරිවැය ඔන්නෝම කෙටියෙන් දාගන්න. නිකන් අකුරු ලියන්න වෙලාව ගන්න එපා. ඊට පස්සේ දල ලාභය අලාභය ඔහොම නිකන් දාන්න. ඊට පස්සේ වෙනත් ආදායම් උලක් දෙකක් තියන්න. ඒකලා නිකන් මෙතන දාන්න බෙදා හැරීමේ වියදම්. මේක දැම්මට කමන්නේ. මේක නම් අවශ්‍ය නැහැ. සමහර ගණන් වල වෙන වෙනම කඩලා ඉල්ලනවා. ඒ නිසා එහෙම කමන්නේ. බෙදා හැරීමේ වියදම් රූල් 4ක් 5ක් තියන්න. ඊට පස්සේ පරි වියදම් ඊපස්සේ මූල්‍ය වියදම්. කොච්චර කතන්දර. මේ පල්ලෙහා පැත්තට එහෙම මොකුත් වියදම් එන්නේ නැහැ.
නොම ඔය පොඩ්ඩ තමයි අපි දාගන්න ඕනේ. හරි. දැන් කෙටියට ලියන්න. අපින් බලාපොරොත්තු වෙන ඔයාලා මේක මේ අමුණන්නවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක බලන්නෙත් නැහැ ඒගොල්ලෝ. අපිට ඕනේ අවශ්‍ය ගණන් ටික අදාළ උත්තරයට අදාළ උපකාරයක් විතරයි මේකෙන් කරගන්න. හරි. ඊට පස්සේ දැන් අපි කලින් විදිහටම අමතර තොරතුරු වලින් පටන් ගන්නවා. හරි නේද මේක? අමතර තොරතුරු වලින් පටන් ගන්නවා. 12.31 තොගය කියන්නේ අවසන් තොගය. එතකොට 16000. එතකොට මේ අවසන් තොගය මෙන්න මෙතන අඩු කරලා පෙන්වනවා. නිකන් එතකොට කොහෙන් හරි තැනක දාගන්න අඩු කරා කියලා 16000ක් අඩු කරා කියලා 16000ක් දාන්න. එච්චරයි. ආයි දැන් ඊළඟට අපි සාමාන්‍යයෙන් දැන් මේ මොකද්ද ශේෂ පිරිස් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යට තියෙන්නේ. ඔව් ඒක අවශ්‍ය නැහැ මෙතන. ඔව් කියන්නේ. දැන් මේ බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් කලින් පළවෙනි තීරුව වෙන දැන් එතකොට 16000ට ඉස්සරහින්ද දාන්න ඕනේ. නැත්නම් නිකම්ම දාගන්න. පළවෙනි තීරුව නැත්තම් ඔයාලා මේ රූල් 3 තියෙනවා කියන්නේ තීරු 3 තියෙනවා කියලා හිතාගෙන එහෙම දාන්න. ඒක ලේසියිනේ නේද? දැන් එතකොට දෙවෙනි තීරුවනේ මේක දැම්මේ. එහෙනම් මේක දානකොට මේ ඉරි ගන්නද මේ ළඟින්ම මේ හරියෙන් දාගන්න. ඔව් එහෙම දාගන්න. ඔව් පටල ගන්න එපා. ඔව් පුළුවන් දන්න විදිහටම කරන්නකෝ. අර කිසි අවුලක් නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා උපචිත විදුලි ගාස්තු කියලා 1200ක්. හරිද? එතකොට නිකන් දාන්න දැන් උපචිත විදුලි ගාස්තු කියලා නිකන් ওই තැනකින් දාගන්න උපචිත කියලා උපචිත විදුලිය කියලා තැනකින් දාගන්නවා. එතකොට උපචිත විදුලිය තියෙනවා මෙතන 1200යි. හරිද? ඊට පස්සේ බලන්න ශේෂ පිරික්සුමේ උපචිත විදුලිය සම්බන්ධයෙන් මොන හරි කතන්දරයක් තියෙනවද කියලා. හරිද? උපචිත කියන්නේ තව ගෙවී යුතු වියදමක්. හරිද? එතකොට මේකද උපචිත විදුලි ගාස්තුව ජංගම වගකීම්නේ. ජංගම වගකීම් අපිට දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඉල්ලන්නේ නැහනේ. අපිට අදාළ නැහැ. එතකොට උපචිත විදුලිය තියෙනවා 1200ක්. දැන්ට ගෙවලා තියෙනවා ශේෂ පිරික්සුමේ විදුලි ගාස්තුව කියලා 8000ක්. ඔය දෙකේම එකතුව තමයි 8000 1200යි කියද 9200. ඔක නිකන් ඕන ගෙව් කියලා දාන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඊට මේක තමයි ලාභ ගිණුමට යන්නේ. මෙන්න මේකෙන් ගාණක් හදලා තිබ්බා. අහලා තිබ්බනේ. එතකොට ඕක එතකොට මතක නම් කෙලින්ම එතෙන්ට ගිහලා උත්තරේ ලියන්න පුළුවන්. නැත්නම් අපි දැන්ට ඕක කොහොම පැත්තකින් දාලා තියන්න. ඔව්. දැන් සර් උපජිත විදුලිය ගාස්තු කිව්වහම අපිට මේ ආයේ මේ ගෙවලා නැති කියන්න බෑද? ඒ ගෙවලා නැති එක තමයි උපචිතයි කියන්නේ. ගෙවිය යුතු කියන එක. එකතු කරේ දැන් ලාභ ගිණුමට අපි දාන්නේ මේ වර්ෂයට මුදලින් ගෙවපු ප්‍රමාණය හෝ මුදලින් ආදායම හෝ වියදම් ගත්තොත් එහෙම මුදලින් ගෙවපු ප්‍රමාණය නෙමෙයි වර්ෂයට අදාළව ගෙවන්න ඕන ප්‍රමාණය. දැන් මේකෙන් කියන්නේ අපි දැනට රුපියල් 8000ක් සල්ලි වලින් විදුලි ගාස්තුව ගෙවලා තියෙනවා. තව ඒ ගෙව්වට වඩා ගෙව්වකට අමතරව තව 1200ක් ගෙවන්න වෙනවා. සමහරවිට ඔක දෙසැම්බර් මාසේ විදුලි බිල වෙන්න ඇති 1200. අනිත් මාස 11ටම අදාළ ගාස්තු වෙන්න ඇති 8000. එතකොට 2012 දිනෙන් අවසන් වර්ෂය වෙනකම් මේ අවුරුද්දේ ලාභ ගිණුමට එන්නේ මේ අවුරුද්දේ වියදම් කියලා. ඒ නිසා මේ අවුරුද්දට අදාළ වෙන සියලුම වියදම් ප්‍රමාණය ගන්නවා. එතකොට මේගොල්ලෝ අපිට කියලා තියෙනවානේ තව මේ අවුරුද්දට අදාළව තව 1200ක් මුදල් ගෙවන්න තියෙනවා කියලා. 1200. එහෙනම් ඒක මේ අවුරුද්දේ වියදමක් විදිහට අපි සලකනවා. ඒ නිසා තමයි ගෙවපු ප්‍රමාණයට මේ අවුරුද්දට අදාළව ගෙවන්න තියෙන ඉතුරු 1200ත් ගණන් ගන්න. ඕක තමයි උපචිත පදනම. ඔය උපචිත පදනමට තමයි වෙළඳ හා ලාභ ගිණුම හදන්නේ. ආදායමක් වුණත් එහෙමයි. හරිද? එතකොට මේ ලාභ ගිණුමට යන්නේ කොහමද? මේක විදුලිය කියලා. එතකොට පරිපාලන වියදම් නිකන් දාන්න විදුලිය කියලා 9200ක්. විදුලිය කියලා 9200ක්. Excuse me sir. ඇහුනේ? ඔව් කියන්න. සර් මේ
ඔය ඉදිරියට ගෙවූ 1200ක් කියලා දාලා තිබොත් එතකොට ඒකේ කතාව දැන් හිතන්නකෝ මේ කතාවටම අදාළව මේ උපචිත විදුලිය නැතුව ඉදිරියට ගෙවූ විදුලිය ගාස්තුව 1200 කියලා තිබ්බ කියලා. ඉදිරියට ගෙවූ කියලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ වර්ෂයට අදාළව අපි විදුලි ගාස්තු විදිහට රුපියල් 8000ක් ගෙවලා තියෙනවා. මේගොල්ලෝ අපිට කියනවා ඉදිරියට ගෙවූ විදුලිය ගාස්තු 1200ක්. ඒ කියන්නේ මෙයා 8000ක් සම්පූර්ණයෙන් ගෙව්වට මේකෙන් ඉදිරියට ගෙවූ කියන්නේ මේ වර්ෂයට අදාළ නැහැ. ඉදිරි වර්ෂයට අදාළව අපි තුමු විදුලි බිලක ආවා මේ පාර කීයක් හරි වටිනාකමක් අපි වැඩිපුරත් එක්ක සල්ලි ගෙවනවානේ. ඒතකොට දෙසැම්බර් මාසේ ගෙවුවාම දෙසැම්බර් මාසේ මිල රුපියල් 750යි අපි අතේ මාරු තිබ්බේ නැහැ රුපියල් 1000ම ගෙවලා දැම්මා. එතකොට මේ අවුරුද්දට අදාළ වෙන්නේ 750 විතරනේ. ඉතුරු 250 මේ අවුරුද්දට ගත්තොත් වැරදි. මොකද මේ වර්ෂයේ 12.31කින් ඒ අපේ ගිණුම් වර්ෂය ඉවරයි. ඒ නිසා එතකොට වෙන්නේ ඒක යනවා ඉදිරියට ගෙවූ වියදම්. එතකොට ඉදිරියට ගෙවපු වියදම් නිසා මේ අවුරුද්දට අදාළ නැති නිසා ඉදිරියට ගෙවූ ප්‍රමාණය අර ගෙවූ ප්‍රමාණයෙන් අඩු කරනවා. ඒක තමයි ජංගම වත්කමක් විදියට යන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ වැඩිපුර කියන්නේ තව ගෙවන්න තියෙන නිසා තමයි මේකට එකතු කරන්නේ. ඉදිරියට ගෙවලා තිබ්බොත් වියදමෙන් අඩු කරනවා. එතකොට 8000න් 1200ක් අඩු කරලා එන ප්‍රමාණය තමයි විදුලිය කියලා ලාභ ගිණුමට යන්නේ. හරි? ඒක ඔළුවට දාගන්න. ඒක පොඩ්ඩක් මේ පැටලෙනවා ඇති. ආයෙ බලලා දාගන්න. ගැටලු තියෙනවා නම් අහගන්න. එතකොට හරි. එතකොට අපි දැම්මා විදුලිය කියලා 9200ක්. හරි? ඊට පස්සේ ගැලපීම් ටික ඉවරයි. උඩ ඉඳන් පල්ලෙහාට එමු. ආරම්භක තොගේ තියෙනවා 30000. එතකොට තොගේ තියෙනවා මෙතන නිකන් දාගන්න ඔහොම 30000. ආරම්භක තොගේ 30000. හරි. ඊට පස්සේ ගැනුම් තියෙනවා 60000. කොතරම් ඔහොම නිකන් දාගන්න 60000. 60000. විකුණුම් තියෙනවා 1,50,000යි. හරිද? මෙතන නිකන් දාගන්න 1,50,000යි. හරි. ඊට පස්සේ තියෙනවා 112 බැංකු ණය. ණය පොලියක් එතකොට ගලපන්නේ. එතකොට ණය පොලිය කියලා නිකන් දාගන්න කොහේ හරි වාර්ෂික ණය පොලිය කියලා. එතන කීයක්ද 50000ට 112ක් බලන්න. ඔය වාර්ෂික ණය පොලිය කියලා ලියන්න නැතුව නිකම් හදුවට කමක් නැද්ද? කමක් නැහැ. මේක අපිට කොහොමවත් වැදගත් වෙන්නේ නැහනේ. මේක අපේ නිකන් අපි මේ ගානට දාගන්න විතරයි. නිකන් පොලිය කියලා දැම්මත් ඇති. මෙතනදී හතරවෙනි දානකොට දාන්න. ඒ කියන්නේ අවසාන දෙවෙනි පේපර් එකේ ලොකු ගාන හදනකොට පැහැදිලිව ඒ මොකද්ද කියලා හඳුනා ගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙන්න අපි දාන්න ඕනේ. මේක අපේ හිතේ තිබ්බට කමන්නේ. එතකොට 50000ට 112 කියන්නේ 5000යි 6000. 6000යිනේ. ඊට පස්සේ බලන්න ගෙවූ ප්‍රමාණයක් තියෙනවද කියලා. ණය පොලිය කියලා ගෙවූ ප්‍රමාණය. ණය පොලිය කියලා ගෙවූ ප්‍රමාණයක් නෑ නේද? නෑ. එහෙනම් නැත්තම් මේ 6000 තමයි යන්නේ. හරිද? එතකොට මේක තමයි ලාභ ගිණුමට යන්නේ. එතකොට අපි මේක විදුලිය මේ sorry ණය පොලියක් නේ. එතකොට මූල්‍ය වේදම් විදියට දානවා ණය පොලිය කියලා අපිට ණය පොලිය කියලා කීයද 6000. ණය පොලිය කියලා 6000. හරි. ණය පොලිය කියලා 6000. ඊට පස්සේ ආපසු එවුම් තියෙනවා. ආපසු එවුම් කියලා කියන්නේ මොකද්ද? අපි විකුණුවායින් පස්සේ නැවත ආපහු රිටර්න් කරලා දෙබෙන එක අපිට. මොකක් හරි හේතුව. ඒ නිසා මෙතන ඒක විකුණුම් වලින් අඩු කරනවා ආපසු එවුම්. නිකන් අපි දාන්න මෙහෙම මොම පොඩ්ඩක් දැම්මනම් ඇති 1,50,000න් එතන කීයද? 50,000. 5000යි නේ. මොම 5000ක් නිකන් දාලා තියන්න. හරි. ඊට පස්සේ ආපසු යවුම් තියෙනවා. ආපසු යවුම් කියලා කියන්නේ අපි කාගෙන් හරි භාණ්ඩ මිලදීගෙන ඒක රිටර්න් කරලා ආපහු යවලා. එහෙනම් මෙතනින් ගැනුම් වලින් අඩු කරනවා. ඔකත් නිකන් අඩු කිරින් දාලා ආපසු යවුම් කියලා දාලා ඕක නිකන් අඩු කරන්න. එතන කීයද 2000යි. 2000. නේ. හරි. ඊට පස්සේ ඉඩම් පිරිවැයට තියෙනවා. ඒකට අපිට අදාළ නැහැ. ලද වට්ටම් තියෙනවා. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායම්. දැන් ලද වට්ටම් තියෙනවා. ඕන මේ මම දාගන්න මේ හරියෙන් ලද වට්ටම් එතකොට 2100. ඊපස්සේ ආයෝජන ආදායම් තියෙනවා.
එතකොට මේකත් තියෙන වෙනත් ආදායම්. එතකොට ආයෝජන ආදායම් තියෙනවා 3500ක්. 3500. ආයෝජන ආදායම් 3500යි. ඊට පස්සේ විදුලි ගාස්තු අපි ගත්තා. ගොඩනැගිලි කුලිය තියෙනවා පරිපාලන වියදම්. ඒක දාන්න පරිපාලන වියදම් ගොඩනැගිලි කුලිය කියලා නිකන් දාන්න කෙටියෙන් 12000යි. 12000යි. ඊට පස්සේ ප්‍රචාරණයේ තියෙනවා බෙදා හැරීමේ වියදම්. ප්‍රචාරණය 3600යි. ඔන්න ඔච්චරයි තියෙන්නේ. හරි. එතකොට මේකේ එන්න ඕනේ විකුණුම් 1,50,000යි. ආපසු එවුම් අඩු කරන්න ඕනේ 5000ක්. විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගේ 30000යි. ගැනුම් 60000යි. ආපසු යවුම් 2000ක් අඩු කරන්න ඕනේ. අවසන් තොගේ අඩු කරන්න ඕනේ 16000ක්. වෙනත් ආදායම් යටතේ ලද වට්ටම් තියෙනවා 2100ක්. ආයෝජන ආදායම් 3500යි. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් ප්‍රචාරණය 3600යි. පරිපාලන වියදම් විදුලිය 9200යි. ගොඩනැගිලි කුලිය 12000යි. ණය පොලි 6000යි. ඔය ටික ඕන තියෙනවා නම් ඇති. හරි. ඊට පස්සේ අපි ගාන හදාගෙන එමු. හරි. එතකොට නිකන් මෙහෙම ඉරි ගහන්න නැතුව ඔහොම එහා පැත්තට දාන්න 1,50,000න් 5000ක් අඩු කරාම ලක්ෂයයි. මම මේක වෙන පාටකින් දාන්නම්. මෙතන ලක්ෂයයි. ඊට පස්සේ මෙතන ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ආපසු යවුම් අඩු කරාම එන අගයට කියනවා අපි විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. එතකොට 60යි 30යි 90යි 90න් දෙකක් 88යි. මේ 88000න් අවසන් තොගේ අඩු කරාම එනවා විකුණුම් පිරිවැය. එතකොට 76යි 72යි මම හිතන්නේ. එතකොට විකුණුම් පිරිවැය 72000. හරි. එතකොට විකුණුම් පිරිවැය එතකොට විකුණුම් වලින් විකුණුම් පිරිවැය 72000ක් අඩු කරාම දල ලාභේ අපිට එනවා ලක්ෂයෙන් 72ක් අඩු කරාම 70ක් අඩු කරාම 30යි 30න් දෙකක් 28000යි. එතකොට දල ලාභේ එනවා 28000ක්. ඔව්. දෝ කරන්න පුළුවන් සර්. ඔව් කියන්න. මේකේ ඔය දැන් එන්න තියෙන ඔක්කොම ඒ කියන්නේ එක එක ගණන් වල එක එක ඒවානේ තියෙන්නේ සර්. ඔව්. ඒ වගේ ගැළපීම් ඔක්කොම එක ගානකට දාලා ලොකු ගානක් හදලා ගන්න පුළුවන් සර් අපිට හදන්න. ඔක්කොම දාලාද? ඒ කියන්නේ මේ කෙටි එකක්ද අර ලොකු එකක්ද කියන්නේ? ලොකු එක. ඒක අපි හදමු. මේ තව ටික ගණන් ටිකක් හදුවම මම එකක් හදලා දෙන්නම්. හරි. ඊට පස්සේ ඕකට වෙනත් ආදායම් ටික එකතු කරලා දාන්න මෙතෙන්ට. එතකොට 2100යි 3500යි 5000යි 5600යි. හරි. 5600යි 5600යි. එතකොට 28000ට 5600ක් එකතු කරාම 28යි 5යි 33යි. 33600යි. හරි. එතකොට 33600 මේවා ටික මේ වියදම් ටික එකතු කරලා ගන්න පුළුවන් අපිට එකපාර. ඔක්කොම වෙන වෙනම එකතු කරන්න අවශ්‍ය නැහැ. එහෙම අපි ඉල්ලන්නේ නැති නිසා මේ ඔක්කොම එකතුව ගමු. මේ 3600ට 9200යි ඔහොම එකතු කරාම මෙතන 600යි 200යි 800යි. ඊට පස්සේ 3යි 9යි 12යි 12යි 2යි 14යි 14යි 6යි 20න් 20 බිංදුව දැම්මා දෙකක් ඉතිරි 2යි 3000 30800යි මං හිතන්නේ. බලන්න ඒකේ වියදම් ටික එකතු කරලා තිස්දා 800. එතකොට 30800න් අඩු කරනවා 33600ක් 2800.
ඕක තමයි ශුද්ධ ලාභය. මේක මම දානවා මේ ගානට මේ වලට ගෲප් එකට දාන්නම්. මේක කිය 35 නේද? 35. සර් ඕකේ. PDF නැතුව ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන්ද සර්? ආහා. හරි. PDF එකෙන් කියව ගන්න අමාරුද? නෑ සර් PDF මේ අර MB ගාන වැඩිනේ එතකොට ආහා. මේ ෆෝන් එකේ ෆුල් වෙලා ඕපන් කරගන්න බැහැ. ආ රයිට්. දිගට මෙහෙනම් මම දාන්නම්. හරි. හරි. එතකොට දැන් මෙහෙම තියෙනවා. හරිද? දැන් එතකොට අපි ගණන් ටික විතර යමු. 35. මෙම 35 වෙනි ගාන බලන්න. මෙම ව්‍යාපාරයේ 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය කීයද? දල ලාභය 28,000. මම මෙතන උත්තරේ දාන්නම්කෝ ඒක ගණන් ලේසියි. හරි. මෙතන එතකොට එනවා මේ දල ලාභය 28,000. ඒකට උත්තරේ 35ට එන්නේ උත්තරේ මේක. 28,000. හරි. ඒ කියන්නේ තුන්වෙනි එක. ඊට පස්සේ කියනවා 2012 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ලාභ ගිණුමේ දැක්වෙන විදුලි ගාස්තුව. මේ මෙතන ඕන් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙන්න මෙතනක් තියෙනවා. කියන්නේ මේක ගන්න පුළුවන් 9200යි. ඒ කියන්නේ 36. 9200යි. ඊට පස්සේ 37න් කියනවා 37 බලන්න මෙම ව්‍යාපාරයේ දැකිය හැකි වෙළඳ ආදායමක් හා වෙළඳ නොවන ආදායමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්නලු. මම ගන්නට යන්නම් පොඩ්ඩක් මේසීනේ. දැන් මෙතනදී බලන්න වෙළඳ ආදායමක් සහ වෙළඳ නොවන ආදායමක් අහන්න. එතකොට මේ දැන් වෙළඳ ආදායම කියලා කියන්නේ විශේෂයෙන්ම විකුණුම් ආශ්‍රිතව ඇතිවන ආදායම. වෙළඳ ආදායම. වෙළඳ නොවන කියලා කියන්නේ ඊට පරබාහිරව ආයෝජන ආදායම්, පොලි ආදායම්, ගොඩනැගිලි කුලි ඒ වගේ ඒවා. හරි. දැන් එතකොට මේකේ බලමු පළවෙනි උත්තරේ ආයෝජන ආදායම්. ආයෝජන ආදායම් කියන්නේ වෙළඳ නොවන ආදායමක්. එතකොට දැන් මේ පිළිවෙලින්නේ. එන ඉස්සෙල්ලා වෙළඳ ආදායමක් නිසා ඔය කතන්දරේ වැරදෙනවා. දෙවෙනි එක ලද වට්ටම්. හරි. ලද වට්ටම් කියන්නේ වෙළඳ ආදායමක් හරි. විකුණුම් ආදායමක් කියලා කියන්නේ ඒත් වෙළඳ ආදායමක්. නමුත් මෙතන වෙළඳ නොවන ආදායමක් නිසා මෙතන මේ කතන්දරේ ගන්න වෙන්නේ නැහැ. ඊට තුන්වෙනි එක ලද වට්ටම් කියන්නේ වෙළඳ ආදායමක්, ආයෝජන ආදායම කියන්නේ වෙළඳ නොවන ආදායම. අන්න ඒක නම් හරි. ඊළඟ එකක් බලමු. ආයෝජන ආදායම් කියලා වෙළඳ නොවන, විකුණුම් ආදායම් කියන්නේ වෙළඳ. කියන්නේ මාරු වෙලා තියෙන නිසා මේක ගන්නත් බැහැ. එහෙනම් උත්තරේ 37 3. 37 3. 37 3. හරි. ඊට පස්සේ කියනවා මෙම ව්‍යාපාරයේ අවසන් වර්ෂයේ සඳහා ශුද්ධ ලාභය බලන්න අරගේ ශුද්ධ ලාභය කීයද ආවේ අපිට? ශුද්ධ ලාභය කීයද? මේ තියෙන්නේ 2800යි. ඒ කියන්නේ 38ට එන්නේ මේ උත්තරේ. 2800. 2800යි කියලා කියන්නේ පළවෙනි උත්තරේ 38 1. 38 1. හරි.
හරි නේද? හරි එහෙම වුණොත් අදට නවත්තමු. මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. අනිත් ගණන් කීපයක් තියෙනවා ඉස්සරහට ඔය වගේම ගණන් ටිකක් තියෙන බලන්න උත්සාහ කරන්න. එක වගේම ගණන් ටිකක් තියෙනවා මේකේ. මේ 43 වෙනි ගාන පොඩ්ඩක් විනාශ කරගන්න වෙනවා. 43 වෙනි ගාන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් හදාගන්න. ඒකේ උත්තරවල ගැටලුවක් තියෙනවා. හතලිස් තුන්වෙනි ගානේ මේ උත්තරවල ගැටලුවක් තියෙනවා. මෙතන දෙවෙනි එක ලක්ෂය නෙමෙයි ඒක එන්න ඕනේ 3,50,000. 3,50,000 මෙතන මේ අර උඩ එකම කොපි වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හරිද? 3,50,000 මෙතන එන්න ඕනේ 1,04,000. මෙතන එන්න ඕනේ 1,05,000. ඒක විතරක් වෙනස් කරගන්න අනිත් ඒවා හරි. හරි එහෙම වුණොත් අදට නවත්තමු. ඔව් මේ ටික පුළුවන් ටික ගෙදරදී හදන්න. ඔව් කියන්නේ. කලින් ගානේ අන්තිම එක පොඩ්ඩක්. අයින්ද. කලින් ගානේ අන්තිම එකද? ඔව් ඒ කියන්නේ මේ අර ලොකු ගානේද කියන්නේ? නෑ මේ ගානේ. මේකද? හරි. හරි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් පුළුවන් ගණන් ටික ගෙදරදී කරන් ඉන්න ඊළඟ දවසේ කොහොමද පන්ති කතා කරනවා. එහෙම වුණොත් ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම ආයිබුවන්.